අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපෙනුත් පස්සේ දැන් අලුත් කාලේ පර්ජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලා වූ. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබෝවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන් කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8න් ආරම්භෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරන විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8 සිට 9 දක්වා අස්වැන්න. අයිබෝන් සුබෝදෑසනක් ඔබ එක්වන්නේ කඳුරට ගුවන්විදුලිය සමගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය ඔබ වෙත ගෙනෙන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනත් සමග සුපුරුදු වේලාවට අදත් මෙතෙන් සිට හෝරාවක ගුවන් කාලයක් අපි අස්වැන්නේ ඔබ සමග රැඳෙන්නට සූදානම්. අද අපි අස්වැන්නෙන් කතා කරන්නට සූදානම් සිටිනේ රන් අස්වනු රැක ගනිමු මේ මාතෘකාව යටතේ රන් අස්වනු රැක ගනිමු. විශේෂයෙන්ම අපේ අවධානය හිදී යොමු වෙනවා ක්ෂේත්‍ර භෝග අතිරේක ආහාර භෝග වගාවේ පසුවස්වනු තාක්ෂණය ඒත් එකම කෘමි උවදුරු වලින් මිදෙන්නට ක්‍රමානුකූලව වියදම් සිදු කරන්නේ කොහොමද ගබඩාකරණය නිසියාකාරයෙන් සිදු කරන්නේ කොහොමද මේ වගේ කරුණු කාරණා රාශියක් පිළිබඳව සම්පත්දායකින් සම්බන්ධ කරගෙන අද අපි සාකච්ඡා කරන්න සූදානම් අස්වැන්නේදී මැදිරියට සුපුරුදු ලෙසින් පැමිණ සිටිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකේ නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක් අජිත් මහත්මයා. අයිබෝන්. රන් අස්වැන්න රැක ගනිමු. මේ අපි අස්වැන්න සාර්ථකව ලබා ගන්නට වැඩි ඵලදාවක් ලබා ගන්නට විවිධාකාර ක්‍රමෝපායන් භාවිත කරන නමුත් අස්වැන්න ලැබුණට පස්සෙත් ඒ ආරක්ෂා කර ගැනීම සංරක්ෂණය කිරීම ඉතාම වැදගත් කාරණයක් අජිත් මහත්මයා. ඔව්. ඇත්තටම සුබෝදෑසනක් සියලුම අපේ අසන්නන්ට රන් අස්වැන්න රැක ගනිමු කියපුවාම දැන් කෘෂිකර්මයේ විවිධ භෝගවල අපි අස්වැන්න ගන්නවනේ. ඔක්කොම රන් අස්වැන්නු තමයි. වී වගාවෙත් අපිට රන් අස්වැන්නු කියලා කියන්න පුළුවන්. ඒ වගේම උද්‍යාන භෝග ලෙස අපි හඳුන්වන එළවලු පළතුරු වලත් අපි රන් අස්වැන්නු ලබා ගන්නවා කියලා කියන්නට පුළුවන්. දැන් මෙතන අපි අවධානය යොමු කරන්නේ අතිරේක ආහාර භෝගවල අස්වැන්න නෙලා ගැනීම. ඒ වගේම ඒවා සකස් කිරීම සහ කල් තබා ගැනීම ගබඩාකරණය වගේ කරුණු තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ අතිරේක ආහාර භෝග වලටම තමයි ශ්‍රේෂ්ඨ භෝග කියලා කියන්නේ. අපි මේක ෆීල්ඩ් ක්‍රොප්ස් කියලා කියනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රධාන වශයෙන් මහයිලු පල්ලමේ පිහිටලා තියෙනවා. ඒක යටතේ තව ප්‍රාදේශීය පර්යේෂණ ඒකකයක් විදිහට අඟුණකොළ පැලැස්සේ තෙල් හා මාංශ භෝග පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය පිහිටලා තියෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨ භෝග නැත්නම් අතිරේක භෝග මොනවද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් තොරතුරු දැනගන්න එක හොඳයි මුලින්. දැන් මෙතනදී මේ අපි දන්නවා කෘෂිකර්මයේදී ප්‍රධාන වශයෙන් කතා කරන ආර්ථික භෝග. එහෙම නැත්නම් අපි කෑෂ් ක්‍රොප්ස් කියලා කියනවා. මේ යටතට උඩරට ප්‍රදේශයේ වගා කරන අර්ථාපල් භෝගය වගේම අපි නිතරම රටේ ආර්ථිකයත් එක්ක කතා කරන මිරිස් භෝගය ඒ වගේම ලොකු ලුණු වැනි භෝග ආර්ථික භෝග ලෙසත් හඳුන්වන්නට පුළුවන්. දැන් ශ්‍රේෂ්ඨ භෝග කියපුවම බොහොම පුළුල්. ඒක කාණ්ඩ කීපයකින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. දැන් එක පැත්තකින් බලපුවාම කව්පි, සෝයා බෝංචි වැනි භෝග, මුං ඇට වැනි ප්‍රධාන මාංශ භෝග. ඔව් මාංශ භෝග ඒවා යම් කිසි ආකාරයෙන් අපි ග්‍රේන් ලෙගියුම්ස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ධාන්‍ය විදියට සලකන්නටත් පුළුවන් ඒවා. ඒ වගේම අපි පියලි භෝග විදියටත් ඒවා සලකන්නට පුළුවන්. අන්න ඒ කාණ්ඩය අයිති වෙන්නේ ශ්‍රේෂ්ඨ භෝග වලට. මාංශ භෝග අයිති වෙන්නේ ශ්‍රේෂ්ඨ භෝග වලට. ඊට අමතරව අපි කතා කරන බඩිරිඟු, කුරක්කන්, උඳු වගේ දේවල්. ඒවා අපි සලකවුවාම ඒවත් අයිති වෙන්නේ ශ්‍රේෂ්ඨ භෝග වලට. මේවා අපි රළු ධාන්‍ය කියලාත් හඳුන්වනවා. කුරක්කන්, මෙනේරි, බඩිරුඟු වගේ දේවල් රළු ධාන්‍ය කියලාත් අපි හඳුන්වනවා. ඒ වගේම අපි කුළුබඩු විදියට හඳුන්වන මිරිස් හා ලොකු ලුණු. මේවත් අපි ශ්‍රේෂ්ඨ භෝග විදියට තමයි හඳුන්වන්නේ.
ඒ කියන්නේ අපි අතිරේක ආහාර භෝග කියලා කියන්නේ ප්‍රධාන භෝගයේ විදිහට අපි වී භෝගයේ සැලකුවාම එතනින් පස්සේ එන ප්‍රධාන භෝග විදිහට. මේවා එළවලු පළතුරු විදිහට පාවිච්චි කරන අතිරේක දෙයක්ුත් නෙවෙයි. එච්චරම අර ආහාරයේ රස ගැනීම සඳහා හෝ ප්‍රධාන ආහාරයෙන් පස්සේ ගන්න දෙයක් නෙවෙයි. අර කියපු ශ්‍රේෂ්ඨ භෝගවලනොත් ප්‍රධාන කාණ්ඩේ ආහාර සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මොංගට කියලා ගත්තත් අපි ඒක ප්‍රධාන ආහාරයක් විදිහට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවානේ. ඒ වගේ අර සාමාන්‍ය අපේ පරිභෝජනය ගැන සලකපුවාම වී හරුණ විට ප්‍රධාන තැනක් ගන්නා විවිධ කාණ්ඩවලට අයිති භෝග මේ ශ්‍රේෂ්ඨ භෝග එහෙම නැත්නම් අතිරේක ආහාර භෝග යටතේ තියෙනවා. දැන් ලංකාවේ වගා කාලස්ථාන ගැන හිතපුවාම මේ කාලයේ ශ්‍රේෂ්ඨ භෝග බොහෝමයක අස්වැන්න නෙලනවා. දැන් අපි මුලින් මේ කාර්තුවට කලින් කාර්තුවේ ආරම්භයේදී කතා කරපු විවිධ අස්වැන්න මාතෘකාවලදී ලොකු ලුණු වගාවේ, බඩේරුඟු වගාවේ, ඉදිරි වගා සැලසුම් කොහොමද සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ භෝග 16ක් පිළිබඳව අපි කතා කරන විට ඒ භෝග 16 පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තිංශ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ කොයි වගේ වැඩසටහනක්ද? කොච්චර භූමි ප්‍රමාණයක් මේ යල කන්නේදී අතිරේක ආහාර භෝග වගා කරන්නට යනවද සහ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් රෝග හා පලිබෝධ හානි පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් මේ කතා කරපු භෝගවල ගුණාත්මක අස්වැන්න නෙලන කාලේ. එතකොට මේ අස්වැන්න නෙලන කාලයේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ කාරණයක් තමයි මේ අස්වැනු අපි නෙලන අවස්ථාව කොයි ආකාරයටද තීරණය කරන්නේ. අපි භෝගයේ ස්වරූපය දිහා බලලා භෝගයේ වයසට අනුව ඒ ශාකයේ ඇතිවන වෙනස් වීම, ඒකෙන් හටගන්නා ඵලය එහෙම නැත්නම් කරල් වෙන්නට පුළුවන්, මේ වගේ නැත්නම් බල්බ වෙන්නට පුළුවන්. අපි කතා කරන ලොකු ලුණු නම් මේ වගේ ස්වරූපය මත ගහට සිදුවන වෙන කායික වෙනස් වීම මත අපිට පුළුවන් බාහිරින් බලලා මේ කාලෙට අස්වැන්න නෙලා ගත්තොත් හොඳයි කියලා කතා කරන්න. දැන් ඒක නිර්ණය කරන විදිහ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් තමයි ඉදිරියේදී අපේ කෘෂිකාර්මික කටයුතු විශේෂයෙන්ම මහකන්නේ සිට පෝෂක සැපයීමේදී කාබනික පොහොර වලට ප්‍රමුඛතාවය දෙන්න තීරණය කළා දෙනවා රජය. ඒ වගේම පලිබෝධ හා කෘමි හානි, ඒ කියන්නේ රෝග හා කෘමි හානි මර්ධනයේදී රසායනික නොවන ක්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අද අපිට අවශ්‍යතාවය මත කෘමි හානි වලින් අපේ මේ අස්වැන්න ගබඩා කිරීමේදී ආරක්ෂා කළගත යුතු නම් එතනදී රසායනික නොවන ක්‍රම අපි අනුගමනය කරන්නේ කොහොමද කියන කාරණයක් අද පුළුවන් තරමට අපි මේ මාතෘකාවට එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂයෙන්ම මෙතන සඳහන් කරන්න ඕන කාරණයක් තමයි මේ අතිරේක ආහාර භෝග වැඩිපුරම උතුරු මැද පළාත, නැගෙනහිර සමහර උතුරු පළාත්වල එහෙම නිෂ්පාදනය කළත් ඊට අමතරව අපි බැලුවොත් එහෙම මධ්‍යම පළාතට විශේෂව අපේ ශ්‍රවණ කලාපය ගැන හිතුවොත් අපි මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් ඒකේ බඩෙරඟු ඒ වගේම ලොකු ලුණු වැනි අතිරේක ආහාර භෝග වලට සෑහෙන වගාව අපසරියක් වෙන් වෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ඇතැම් ප්‍රදේශවල බඩෙරඟු කුරක්කන් වැනි භෝග වගා කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේම සමහර තිනවා වියලි තත්ත්වයන් තියෙන සීතල තත්ත්වය අඩු ප්‍රදේශ ඒ වගේ වගා කරනවා. ඒක නිසා අපි මේ ප්‍රාදේශීය නාලිකාවක් වුණත් මේකේ ශ්‍රවණ කලාපයට මේක ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ අද කතා කරන තොරතුරු අපි ඉදිරියේදී ස්වදේශීය සේවය අපේ ජාතික ගුවන්විදුලි සේවය හරහත් මේ මොවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා කෘෂිචාරිකා වැඩසටහන් තුලිනුත් යලිත් වතාවක් මේවා පටිගත කිරීමේ වැඩසටහන් විදිහට ජනතාවට අහන්නට දීප ව්‍යාප්තව අහන්නට කටයුතු සලස්වලා තියෙනවා. හොඳයි අජිත් මහත්මයා විදිහට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාව මේ දැනුම ඔබත් එක්ක බෙදා හදාගන්න ජාතික ගුවන්විදුලියත් එක්ක එකතු වෙලා. හොඳයි අජිත් මහත්මයා අද අපි මුලින්ම සම්බන්ධ කරගන්න අස්වැන්නට මහයිලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ එතුමා අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ශාක අභිජනන සම්බන්ධයෙන් ප්‍රධාන කෘෂි විද්‍යාඥවරයෙක් වන ආචාර්ය කමල් කන්නන්ගර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් ආචාර්යතුමනි. අයිබෝන් සුබෝදෑසනක්. ඔබතුමාගෙන් මම මුලින්ම දැනගන්නට කැමති කමල් කන්නන්ගර ආචාර්යතුමනි, එළවලු පළතුරු වගේ භෝග නිෂ්පාදන එක්ක බලනකොට අතිරේක ආහාර භෝගවල අස්වැන්න නෙලීම ඒත් එක්කම අස්වැන්න සැකසීම පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මොන වගේ කරුණු කාරණා සම්බන්ධයෙන්ද? ඇත්තෙන්ම අතිරේක ආහාර භෝග කියන කාණ්ඩය විශේෂයෙන්ම අපි සැලකුවොත් එහෙම දැන් අදිත් තුන්සේකර මාත්‍ය මුලින් සඳහන් කර ආකාරයට ඇත්තටම ඒක වියලි කලාපයේ ආශ්‍රිතව වියලි කලාපයේ ආශ්‍රිතව වගා කරන භෝග කාණ්ඩයන් තමයි අතිරේක ආහාර භෝග ගණයට වැඩෙන්නේ. විශේෂයෙන්ම පිහරුණාන් පස්සේ අපි අනිත් වලින් අතිරේක ආහාර භෝග කියලා අපිට මේ
අතිරේක ආහාර භෝග අපි කාණ්ඩ වශයෙන් වෙන් කරොතින් අපි කියනවා රළු ධාන්‍ය. බඩේ රිංගු කුලක්කම් සෝගම් මෙනේරි වගේ අයිතින භෝග කාණ්ඩේ. ඊට පස්සේ කුළු බඩු භෝග මිරිස් ලොකු ලුණු අයිති වෙන භෝග කාණ්ඩේ. ඊට පස්සේ මාෂ භෝග කව්පි උඳු මුං සෝයා කව්පි උඳු මුං අයිති වෙන මාෂ භෝග කාණ්ඩේ. ඊට පස්සේ තෙල් භෝග කාණ්ඩයට සෝයා බෝන්චි වගේ භෝගයන් අයිති වෙනවා. එතකොට මේ සියලුම භෝගයන් අපි ගත්තාන් පස්සේ ලංකාවේ තත්ත්වයන් අනුව අපි මේ බොහොමයක් භෝග වගා කරන්නේ වියලි කලාපේ. රටෙන් තුනෙන් දෙකක් වන වියලි කලාපේ ආශ්‍රිතව මේ සියලුම භෝග වගේ වගා වෙන්නේ. ඒතකොට ඒ වෙන තත්ත්වයන් යටතේ ඇත්තෙනම මේ අතිරේකාර භෝගයන් වගා කිරීමට වියලි පරිසර තත්ත්වයන් තමයි ගොඩාක් උෂ්ඨ වෙන්නේ. ඒකට හේතුව ඒවට ජලය අවශ්‍යයි. නමුත් අපිට ජලය වියලි කලාපයේ තුලදී අපිට පාලනය කරලා දෙන්න පුළුවන්. වර්ෂාවත් තරමක් අඩු යන ප්‍රදේශ සාපේක්ෂව ඒකට අපිට වර්ෂාවත් වතුර පාලනය කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අසුරු නිරන අවස්ථාවවලදී වියලි තත්ත්වයක් තිබීම මේ බොහොමයක් භෝග වලට ඉතා වැදගත් වෙනවා. සලකුතින් බඩේරිඟු අපි බඩේරිඟු බීජ ඇට අරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් අරගන්න අවස්ථාවවලදී වියලි තත්ත්වයක් තියෙන්න ඕන. ඒ වගේම මොන් උඳු කව්පි වගේ දේවල් අපි වියලි වියලි බීජ වශයෙන් අපි අසුණු රැස් කරගන්න. ඒ වගේ අවස්ථාවකට විශේෂයෙන්ම වියලි කාලගුණයක් අවශ්‍යයි. ඊළඟට අපි කතා කරන්නේ ලොකු ලුණු වලට අනිවාර්යෙන්ම ලොකු ලුණු අපි අසුණු අවස්ථාවවලදී වියලි තත්ත්වයක් තියෙන්න ඕන. නැත්නම් අපිට ඒ ලොකු ලුණු කල් තබා ගන්න බෑ. බොහොම ඉක්මනින් නරක වෙන්න බලනවා. ඊළඟට වියලි මිරිස් නිෂ්පාදනයේදී අසුණුලා ගත්තට පස්සේ රතු පාට කරන් අපි අසුණුලා ගත්තට පස්සේ දවස් 4-5කින් මේක වියලා ගන්න ඕනේ. ඒකින්ද වියලි තත්ත්වයක් අවශ්‍යයි. ඒකට මේ එහින්ද මේ භෝග කාණ්ඩයන් සියල්ලම කතා කරපු භෝග කාණ්ඩයන් ගොඩාක්ම වියලි කලාපයට අපි සීමා වෙලා කිව්වොත් නිවැරදි. මොකද හේතුව තමයි ওই කාරණා. අසුණු වලට පස්සේ අසුණු සකස් කර ගැනීම, කල්තබා ගැනීමේදී ඇතිවන අනිකුත් දුෂ්කරතාවයන් මගහරවා ගන්න තමයි මේ භෝගයන් මේ පසු තත්ත්වයන් වලට මේ කලාපයට වෙන් වෙලා තියෙන්නේ. ඔව් ආචාර්ය කමල් කන්නන්ගර මහත්මයා දැන් ඔබතුමා කිව්වා මේ විශේෂයෙන්ම මිරිස් වේලීම හා සම්බන්ධයෙන් ඔබතුමා අදහසක් ප්‍රකාශ කළා. දැන් අතිරේක ආහාර භෝගයක් විදිහට මිරිස් වලට වැඩි වැදගත්කමක් හිමි වෙනවා. මිරිස් අස්වැන්න නෙලීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කළොත්. ඔව් ඇත්තම මහත්මයා මිරිස් භෝගය ගත්තාම අපි එළවලුවක් වශයෙන් එළවලුව කිව්වත් එළවලු රසවත් කරන කුළුබඩු භෝගයක්. ඒ කියන්නේ මිරිස් වශයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම අපේ ව්‍යංජන රසවත් කරන රසකාරකයක් වශයෙන් සැර ඇති කරන්න, වර්ණය ඇති කරන්න, රසය ඇති කරන්න කුළුබඩුවක් වශයෙන් අපි මිරිස් පාවිච්චි කරනවා. ඒක කාණ්ඩයන් දෙකටම අපි මිරිස් පාවිච්චි කරනවා. ඒකට මේ එකම භෝගයෙන් එකම මිරිස් වගාවෙන් අපිට පුළුවන් මිරිස් වශයෙන් කඩා ගන්නත් කර ඒ වගේම ඉදුණාට පස්සේ ඒවා වෙල ගන්නත් පුළුවන්. අපි මේ මිරිස් වගාවට භාවිත කරන බොහෝ ප්‍රභේදයන් වල ওই ගුණයන් දෙකම තියෙනවා. කියන්නේ අපිට ද්විකාර්යයි. අමුෙන් ගන්නත් පුළුවන්, වෙල ගන්නත් පුළුවන්. යම් තරමින් හෝ ඒ කරලේ පොත්ත ටිකක් ඝනකම වැඩි වෙන විට අපිට සිද්ධ වෙනවා අමු මිරිස් වල විතරක් ගන්න. ගොඩක් වෙලාවට අපිට පහසුවෙන් වෙල ගන්න පුළුවන්. පොත්තේ ඝනකම තුනි ඒව තමයි අපි වියලි මිරිස් පැත්තට ගන්නෙ. ඒකට මේවායේ අසුරු නෙලීමේදී විශේෂයෙන් සඳහන් කරන්න ගොවි මහත්තුරු මිරිස් වගාවක් පිටේවට පස්සේ ඒගොල්ලෝ ඇත්තෙන්ම වෙළඳපොළ මිල ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. වෙළඳපොළේ මිල අනුව තමයි තීරණය කරන්නේ මේක අපි අමු මිරිස් වලට කඩනවද නැත්නම් වේලනවද කියන එක. ගොඩක් වෙලාවට අපි දන්නවා මිරිස් වල රතු පාට වෙන්න පැහුණු කරල්, ඉදුණු කරල්, සම්පූර්ණයෙන් රතු පාට වෙච්ච ඉදුණු කරල් අපි සාමාන්‍යයක් ගත්තොත් කිලෝ 4.5කින් තමයි එක වියලි මිරිස් කිලෝවක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙළඳපොළේ මිල බලනවා ගොවි මහත්තුරු වෙළඳපොළේ මිල අමු මිරිස් කිලෝවක් ඒගොල්ලන්ගෙන් වෙළඳපොළේ අරගන්න රුපියල් 80 100 වගේ ප්‍රමාණයක් වෙනකොට ඒගොල්ලෝ අමු මිරිස් වලට දෙනවා ලාභයි. මොකද අපි මිරිස් වලට වේලුවත් අපිට මිරිස් දැන් අපේ රජයෙන් ලබා දීලා තියෙන මිල අනුව නම් ඇත්තටම 650ක් වගේ මිලකට තමයි ගොවින්ගෙන් ගන්නවා කියලා අධ්‍යය පොරොන්දු වෙලා තියෙන්නේ. ඒකට ඒ වගේ 650ට යන්න අපිට අනුතරමින් රතු පාට මිරිස් කිලෝවක් රුපියල් 100ටවත් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ මිල සංසන්දනය කරලා තමයි ඒගොල්ලෝ අමු මිරිස් වියලි මිරිස් කියන එක තීරණය කරන්නේ පළවෙනි කාරණය. ඊළඟට අමු මිරිස් වශයෙන් අපි මිරිස් වෙළඳපොළට ලබා දීමේදී දැන් ගොඩාක් වෙලාවට ගොවි මහත්ය මිරිස් වගාවක් කරාට පස්සේ යාට අතර මිරිස් වගාව කියන්නේ ගොඩාක් විදන් අධික වගාවක්නේ. ඒකට මිරිස් කඩන්න, වල්නෙලන්න ගොඩාක් ඒවට ශ්‍රමය යනවා. ඒකට යාට ඒ වගාව තුළදී ඒ ශ්‍රමයට මුදල් ගෙවන්න අවශ්‍ය වෙනකොට වියලි මිරිස් වගාවකට ගිය ගොවි මහත්යෙක් වුණත් එයා
අවමිරිස් අස්සනුවාර දෙක තුනක්වත් කඩා ගන්නවා. මොකද එයාට ඉක්මනින් මුදලක් කඩා ගන්න ඕනේ හින්දා. අපි මෙතනදී විශේෂයෙන් සලකන්න ඕන දෙයක් තමයි මිරිස් වලදී අවමිරිස් වලදීත් අපි දන්නවා අපි ගොවි මහතුරු කඩුවට පස්සේ ඒවා ප්‍රාදේශීය තියෙන කඩවල වලට ගිහිල්ලා කඩේ අපි කියමු එළවලු බක්කියේ කඩබක්කියේ තමයි ඒවා මේ විකිනෙන්නේ. ඒකට මේ එළවලු බක්කියට දැම්මට පස්සේ මේවා දවස් 3-4කින්වත් මේක ඉක්මනින් අර අපි කියන හංගලා වගේ මිරිස් කරලෙන් නම් මේ පෙනුම පැහැය වගේ යනවා නම් මේක උද මිලක් ලැබෙන්නේ නැහැ. හොඳ ඒක පාඩුයි. කියන්නේ අපි එකට කියනවා අර මේවයි ජීවිත කාලෙම ෂෙල්ෆ් ලයිෆ් එක කියන්නේ අතබාගින්නේ කාලේ අඩු නම් එයාට හොඳ මිලක් ගන්න හම්බෙන්නේ නැහැ. අපි අතබාගින්නේ කාලේ වැඩි වෙන ආකාරයෙන් අසු නෙලනවා. වජස් කාලේ අමිරිස් වශයෙන් නෙලනකොටත් රතු වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක්. අපි වගාව දිහා බලලා ඉරිස් වගාවේ ගස් 3-4ක වගේ කරලක් දෙයක් රතු වෙනකොට අන්නේ අවස්ථාවේදී තමයි අපි හොඳ අවමිරිස් කඩන්න ඕන. ඒක සම්පූර්ණයෙන් පිරුණු කරලා කඩන්න ඕන. ඒ කැඩීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අපිට දැනෙනවා කරලක් අතින් ඇල්ලුවාන් පස්සේ ටිකක් පෙරපුවාන් පස්සේ ඉක්මනින් පොඩි වෙනවා නම් ඒක හොඳ නැහැ. ටිකක් අද ගතියින් යුක්ත වෙන්න ඕන මේ මිරිස් කරලා. ඒ වගේම තමයි අසුන් වෙන කාලේ. විශේෂයෙන්ම අවමිරිස් සඳහා අසුන් වෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන. මිරිස් කරල හොඳින් පිරීලා තියෙන මිරිස් කරලේ අසුන් වෙනත් පහසුයි. ගහේ හොඳට තෙතමනයක් තියෙන අවස්ථාවක් උදේ අවස්ථාව. උදේ කාලේදී අසුන් වෙදීමේදී මිරිස් කරල ගසින් වෙන් කරගැනීමත් පහසුයි. ඒ වගේම ගහ කරල හොඳින් පිරීලා තියෙන්නේ. ඒකට ඒ අවස්ථාවේ තියෙන කරල අසුන් වෙදුවාන් පස්සේ අපිට වැඩි කාලයක් ඔය කියන අපි ෂෙල්ෆ් ලයිෆ් ඒ කියන්නේ ජීවිත කාලයක් වැඩි කාලයක් තියාගන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දවස් 3-4ක් අපි සාමාන්‍ය පතර තත්ත්වයට තබා ගත්තත් අපිට සීතකරණයක් යටතේ හෝ වායු සමීකරණ තත්ත්වයකදී මාසයක් විතර වගේ කාලයක් අපිට ඒ හොඳ ඒ නැවුම් බව ආරක්ෂා කරගනිමින් තියාගන්න පුළුවන් අමිරිස් එහෙම කඩාගත්තන් පස්සේ. ඊළඟට අපි මිරිස් වලදී ඊළඟට අපි කරනවා වියලි මිරිස් නිෂ්පාදනයට. ඒ වියලි මිරිස් නිෂ්පාදනය කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි පූර්ණ වශයෙන් රතු පාට වෙච්ච මිරිස් කරා තමයි අපි අසු නෙලා ගන්න ඕන. මෙතනදී අපි කියන සාමාන්‍ය කරලෙන් 85ක් 90ක් වගේ දින්ම රතු වෙච්ච කරල් අසු නෙලා ගන්න කියලා. මොකද අපි එහෙම කියන්නේ 100ක් රතු වෙච්ච කරල් අපි තෝර කඩන විදිහ සමහර කරලා ගොවි මහතුන් තෝප කරන්න බැරි වෙනවා. නිකන් සමහර කරලා පොඩ්ඩක් වගේ තව දවසක් තිබ්බොත් ඉඳන වගේ කරල්මත් ගොවි මහතුන් අසු නැසෙ නෙලනවා. මේ අසු නෙලා ගත්තට පස්සේ එතනදී සැලකිලිමත් වෙන්න ඕන අපි මේ අර පිනිපිටම කරන්න හොඳ නැහැ. ඒ පිනිත ඉවරලා තෙත් ගතියක් වෙනවා අසුන් අපි අර වෙලා ගැනීම යම් බාධාවක් ඇති වෙනවා. ඒකට නෙලාගත්තු අසුන අපි සාමාන්‍යයෙන් දවස් එකමාරක් දෙකක් වියලි සිසිල් වියලි ස්ථානයක අපි ගොඩ ගසා තියෙනවා. අපි තුන් ගෙදර ගණන් සාමාන්‍ය සිසිලක් තියෙන දැන් නැති ගහපු කාමරයක් වගේ වෙන්න පුළුවන් ඒවා විතරක ගොඩ ගහලා තියෙනවා. ඒක කියන්නේ අපි අර යන්තරමින් හෝ රත්තාව ටිකක් රතු වෙන්න ඕන කරන කරා තිබ්බොත් ඒවා සම්පූර්ණ රතු වෙනවා. මොකද සම්පූර්ණයෙන් 100ක් රතු වෙච්ච කරල් අවුවට දැම්මොත් තමයි අපිට රතු මිරිස් ගන්න හම්බෙන්නේ. යම් තරමක් හෝ කොළ පාට කරල් හෝ රතු පාට අඩුවෙන් තිබිච්ච කරල් අපි දැම්මොත් අවුවට ඒ අවුවෙන් ඒ තියෙන වර්ණක පිච්චෙනවා. ඒ පිච්චිලා සුදු පාටක් ගන්න බලන කරල්. ඊළඟ කාරණේ තමයි අපි අසුන් වලට පස්සේ සමහරක් රට මේ රතු වෙන්න පුළුවන් කරල් කෘමි හානියක් හින්දා වෙන්න පුළුවන් පලිබෝධ හානියක් හින්දා රතු වෙන්න පුළුවන්. අපි වීලීමේදී අනිවාර්යෙන් අපි ඒ කරල් අයින් කරන්න ඕනේ. එතකොට අපි අර මෙයාගත්තු අසුන දවස් දෙකක් ගොඩ ගහලා තියලා අවුවට දානකොට තොයි තීරීමක් කළා දාන්න ඕනේ. හොඳ කරල් විතරයි අපි අවුවට දාන්න ඕනේ. ඒත් මෙතනදී ඊළඟට කරල් වෙනකොට පොඩ්ඩක් අපි අත ගාලා සරින් සරේ හැම උමාරු කරගන්න ඕන ඒවයි පීටීම. ඊළඟට අපි ගොඩාක් වෙලාවට දැන් අපි පාරිභෝගිකයන් විශේෂයෙන්ම විදේශ රටවලින් ගෙනන මිරිස් වලදී අපි දකිනවා ඒවා ඒ වියලි මිරිස් වලදී ඔයගේ අවපැහැවෙච්ච කරල් සුදු පැහැවෙච්ච කරල් රෝග පරිබෝධානි පුස්තින කරල් එහෙම තියෙනවා. සමහර කරල් පාරිභෝගිකයන් වශයෙන් අධ්‍යක්ෂින් නැති එන්න කරල් අපි කොටන්න හරි අරගන්නකොට අපි කරලක් අපි කැඩුවොත් ඉන්නේම සමහර කරල් නිකන් ටොක් ගාලා සද්දයක් ඇවිල්ලා දුමක් එක්ක ඒ මිරිස් කරලෙන් පිට වෙනවා. ඒ පුස් පිට වෙනවා. ඒව ඇති වෙන්නේ ඉදුණු මිරිස් කරල් වේලද්දී අපි නොසලකලාමත් නැස වීදින නිසා. ගොඩාක් වෙලාවට අපේ ගොවි මහතුන්වත් ඉස්සර ඒ ගැන සැලකිලිමත් තුන්නේ. ඒගොල්ලෝ සමහරට අවුව සර වැඩි මේ වීන කලාපේ උනත් තාර පාරේ වෙන්න පුළුවන් නැත්නම් ගුරු පාරේ බිම නිකන් දාලා වෙලගත්තා. මොකද ඉක්මනින් වෙල ගන්න ඕනේ හින්දා. නමුත් ඒ ක්‍රමය සම්පූර්ණ වැරදි ක්‍රමයක්. මොකද අසත් සමග ගැටෙමින් එහෙම මේ කරල ඒ පස්සේ ඉන්න සුදු දීවි විශේෂයෙන් දිවිද වලින්
ආසාදනය වෙන්න පුළුවන් මේ කරල්. විශේෂයෙන්ම ඔය ඇස්පර්ජිලස් කියන දිලිරේ ආසාදනය වුණොත් එහෙම ඔය අර වීල් කරල් කරලා සද්දෙන් පිට වෙනකොට ඒ දුම පිට වෙන්නේ අර ඇෆ්ලටොක්සින් කියන ඒ විස සහිත මේ ද්‍රව්‍ය. එතකොට මේක හැදෙන්නේ අපේ වියලීමේදී අපි කරන නරක ක්‍රමයක් නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම කරල් මිරිස් කරල් වෙනකොට අපි තාපෝලින් එකක් අපි නැත්නම් පැදුරක් පාදලක් වගේ මතු පිටක් දාලා තමයි වෙලන්න ඕනේ. ඒ කියන්නේ ජලය උරා ගන්න පුළුවන් මතු පිටක්. අතු පොලිතින් මතු පිටකදී ඇත්තට මේක සිද්ධ වෙන්නේ නැහැ එච්චර. නමුත් අර වගේ මිරිස් කරලේ තියෙන ඒවත් ඒ තාපෝලින් එකට පැදුරට උරා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකට කෙලින්ම පසත් තමග යටෙන්නේ නැහැ. කරල් විදාසි තමයි වෙන්නේ. ඒකට අර ඔය ඇස්පර්ජිලස් කියන දිලිරේ ආසාදනය වීම අතර වෙනවා. එතකොට අපිට ඇෆ්ලටොක්සින් වලින් උන විෂ ද්‍රව්‍ය වලින් තොර හොඳ මිරිස් විලින්ද ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඊළඟට මේ කාරණේදී අපි දවස් 4-5ක් ගත වෙන උදාව තිබ්බත් දවස් 4-5ක් ගත වෙනවා. ඒතකොට මේක පහසු කරන්න සුළු පරිමාණයෙන් කරන ගොවි මාත්‍යකට මේක කරගන්න පුළුවන් වුණත් නමුත් මහා පරිමාණයෙන් අක්කර 2-3ක් කරන ගොවි මාත්‍යකට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඇත්තටම අපි ව්‍යාප්තියන්සින් උන්ට ඉදිරියේදී මැදිහත් වෙලා ඒකට ඩ්‍රයර්ස් නැත්නම් වියලන යන්ත්‍ර හඳුන්වා දීමක් ගොවින්ට වියලන යන්ත්‍ර හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තත්ත්වයකදී අතරම අපිට පුළුවන් සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 70ක් 70ක් වගේ අතර උෂ්ණත්වයකදී පැය 12ක් 15ක් අපි වියලන යන්ත්‍ර දැම්මා පස්සේ අපිට පහසුවෙන් වෙලගන්න. මොකද මේක ගොඩාක්ම පහසු සහ ඉක්මන් ක්‍රමයක්. ඒ වගේම හොඳ ගුණාත්මක ඒකාකාරී රත්නයුත් හොඳ ගුණාත්මක වියලි නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් වෙනවා. සමහරක් රට දවස් 4-5ක් තිස්සේ අවුවේ දාලා වේලුවත් හොඳ රවුව තිබුණා. සමහරක් රට ගොයින් හතුන්ට ওই දවස් දෙකක් විතර වේලුවට පස්සේ දෙවල් තුන්වෙනි දවසේ දාන්න බැරි වෙන පුළුවන්. මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. ඒ තුන්වෙනි දවස් තුලදී අපි අර භාගයට වේලපු කරවල් ගොඩ ගහලා මේ ගුණයක් අස්සේ දාලා තිබුණින් එම තාමත් කරල් ජීවි. එතකොට ඒවා සොතනේ කරලා ඒතුලේ තෙතමනේ වැඩි වෙලා පුස් ඇතිවෙන්න තියෙන හැකියාව වැඩි. ඒකින්ද අපි වේලන නම් මේක අකණ්ඩව වෙලිමක් කරන්න ඕනේ. නැත්නම් වියලන යන්ත්‍රයක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අපි දැන් මෙතන කතා කරා දැන් කුඩනාශකෝ පරිබෝධනාශක දාන්න නැතුව මේක කොහොමද කොච්චර කාලයක් වැඩි කාලයක් තියාගන්නේ. එතනදී අපිට ඔය වීලීමේ ප්‍රමාණය ඉතාමත් වැඩිවත් වෙනවා. සාමාන්‍යයෙන් අපි වීලලා ගන්න කරල් වල ඒ වගේ තෙතමනේ 12ක් 13ක් වගේ තමයි තියෙන්න ඕන. කරල් වල. එතකොට අපි දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් අපේ දේශීයව අපේ තියෙන ප්‍රභේද වියලි සඳහා ගන්න අපිට ගල්කිරියාගම වර්ණයේ ප්‍රභේදයේ අලුත් දෙමුන් ප්‍රභේද වෙන MICH එක ප්‍රභේදයේ MI2 වගේ ප්‍රභේද ගත්තාන් පස්සේ අපිට 5-3-4ක් මේක වේලට තියාගන්න පුළුවන්. හැබැයි අපි වේලට තියාගන්නකොට මතක තියාගන්න ඕන මාසෙක සැරයක් විතර වගේ අපි මේවා එළියට අවුවට දාලා නැවත පොඩ්ඩක් අර අත් කරලා ගන්න. මොකද අපි වේලිච්ච මිරිස් ගෝණි වල හන ගෝණි වල වගේ දාලා ගබඩා කරලා තියෙනකොට ඒත් යම් තෙතමන ප්‍රමාණයක් උඩා ගන්න පුළුවන්. ඒතර දීර්ඝ කාලයක් අපි යන බලාපොරොත්තු වෙනවා අර වගේ වරින් වර ඊළීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි මිරිස් ගෝණි එක මත ගොඩ ගහලා තියෙනකොට අර අට්ටි ගහනවල කියන ඒකට සාමාන්‍යයෙන් ගෝණි 6-7කට වඩා එක හත්තියකට උසකට තියෙන්න හොඳ නැහැ. ඒ වගේ තත්ත්වයන් තමයි අපි මිරිස් නිෂ්පාදනයේදී සහ කල්පනා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා. හොඳයි. කණ්ඩංකර මහත්මයා මේ අපිට තව දැන් ඔය කතා කරපු තාක්ෂණයට පරිබාහිර ප්‍රශ්නයක් මට මතුවුණා ඔබගේ සාකච්ඡාව තුළදී. දැන් අපි දන්නවා පහුගිය කාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අර වෙළඳ පොළට පිටරටින් ගෙන්වනු ලබන වියලි මිරිස් ප්‍රමාණය අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් සහ පුළුවන් තරම් ගොවි ජනතාව වියලි මිරිස් සඳහා යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් ගෙබතු මට්ටමෙත් බඳුන්ගත මිරිස් වගාවන් ප්‍රචලිත කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. එතකොට ගෙදරදී තමන්ගේ නිවසට අවශ්‍ය අමු මිරිස් ටික කඩා ගන්න හින්දා මහා පරිමාණයෙන් කරන ගොවි ජනතාව උත්සාහ කරනවා අමු මිරිස් දීලා වැඩක් නැහැ, වැඩි ඉල්ලුමක් නැහැ කියලා වියලි මිරිස් තත්ත්වයටම පත් කරලා වෙළඳ පොළට දෙන්න. දැන් ඔබ මේ අවස්ථා දෙකේදීම අස්වන නෙලීම පිළිබඳව කරුණු විස්තර කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන් ගොවීන් දිරිමත් කරන්නේ අමු මිරිස් ලෙස වෙළඳ පොළට මිරිස් ලබා දෙන්නද එහෙම නැත්නම් වියලි මිරිස් ලෙස වෙළඳ පොළට ලබා දෙන්නද තවදුරටත්? ඇත්තෙන්ම ප්‍රීත්මාත්මයා හොඳ ප්‍රශ්නයක්. අපිට අපේ ගොවි මහත්තුරු තමන්ගේ ආදායම් වගේම රටේ අනිත් අයගේ අවස්ථාවක් රටේ නිෂ්පාදන අවස්ථාවන් සහ රටේ දියුණුව ගැන මදක් වූ හිතනවා නම් මම හිතන්නේ ඒ අය ආයුත්තේ මහා පරිමාණයෙන් සුළු පරිමාණයෙන් කරන ගොවි මහත්තුරුගේ ආයුත්තේ වියලි මිරිස් නිෂ්පාදනයට.
මොකද ඇත්තෙන්ම අපිට හොම්රිස් නිෂ්පාදනයේදී අර මුත්මාත් වගේ අපිට පෝච්චියක හරි අඳුනක හරි පැලයක් දෙකක් හරි රස ගන්න පුළුවන්. මොකද හොම්රිස් කියන එක ඉතින් අපිට අඩෙන් අරන් ගියත් ඕක සුමානයක් විතර තියන්න සමහර ෆ්‍රිජ් එකක් වගේ නැත්තම් හිතර නැත්තම් ඕක ටිකක් වෙලෙන්න බලනවා. නමුත් අපිට නැවුම් පිටම මිස් කරලා කඩා ගන්න පුළුවන් මේ ගෙදර වත්තේ හිටවගත තියෙනවා. ඊළඟට දැන් රටතුල ක්‍රියාත්මක වෙන මේ වසවිස කියන්නේ රසායනික කුමිනාශක සහ පරිපෝෂනාශක පොර වගේ දේවල් පාවිච්චි නොකරන අත්‍යන්ත නැත්තටම ගොඩක් හොඳින් ওই මහත්තුරුන්ට අපේ ඉබ්‍රියන්ට කොංගාන් කරන අයට පෝච්චි වල අපේ පොර දාලා කොම්පෝස්ට් දාලා සාමාන්‍ය වගාවක් කරගෙන තමන්ට අවශ්‍ය හොම්රිස් නිෂ්පාදනය කරගන්න පුළුවන්. නමුත් අපි වියලිමිස් නිෂ්පාදනයේදී අත්‍තරම අපේ ගොවි මහත්තුන් දෙවිගන්නන්න ඕන. අපි සම්දිත් මහා පරිමාණයෙන් කළත් අපිට අපේ රටට අවශ්‍ය වෙනවා. ඇත්තටම අපේ රට අවස්ථාවේ වියලිමිස් වශයෙන් ගත්තාම පස්සේ මිලිමිලිස් මෙට්‍රික් ටන් 50000කට වැඩියක් පිටරටින් ගෙන්නනවා. පෞද්ගලික කාලාන්තරයන් තුනදී අපිට මේ වියලිමිලිස් මෙට්‍රික් ටන් 50000 රටවල හදාගන්න පුළුවන්. ඇත්තටම ඉතින් අපේ රටින් විදේශ රටවල් වලට යන විදේශ විනිමයත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වසවිසෙන්තොර. දැන් අපි අපේ රට තුළ අපි කතා කරනවා වසවිසෙන්තොර කුෂිකර්මයකට පරිබෝධනාශක සහ රසායනික පොර වලින් තොරව යන වගාවකට. නමුත් අපි එහෙම කියලා අපිට බැරි වෙලාවට අපිට ගෙන්නන්න සිද්ධ වුණා. අපේ රටේ වියලිමිලිස් නිෂ්පාදනය මදි වෙලා ගෙන්නන්න සිද්ධ වුණා. අපිට ගෙන්නන්න වෙන්නේ ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකින් තමයි. ඒ රටවල් වලදී නිෂ්පාදනය කරන්නේ විදියට පාවිච්චි කරන අතරම ඉන්දියාව ගත තියෙනම මම කිව්වට කමක් නැහැ. මොකද ඒ රටවල පාවිච්චි කරන සමහර කුමිනාශක මොනකොටපස් මෙලතියුම් DDT වගේ දේවල් අපේ රටේ නවත්තලා භාවිතයෙන් නවත්තලා කුසු අගාවන් වලට භාවිතයෙන් නවත්තලා ගොඩාක් කල් පොදු ඉස්සරට වැඩි. නමුත් තාම ඒ වගේ පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා නිෂ්පාදනය කරන වියලිමිලිස් තමයි අපේ රටට අපි ගෙන්නන්නේ. එහෙනම් අපි කන්නේ වසනේ. ඒක හින්දා අර කියන ඊට පස්සේ අර ඇෆ්ලටොක්සින් තත්ත්වය. ওই මහ අපේ දෙවියන් ගොඩක් අපේ ගෘහණියන් ගොඩක් අය දන්නේ නැති පිට අර ගේන කඩෙන් ගේන මිරිස් අර කියන ආකාරයෙන් අර කරලා බලුවන් පස්සේ කොච්චර පුස් පිට වෙනවද? දැනුත් පාවිච්චි කරනවා නම් අතන වියලිමිලිස් අපේ ගෘහණියන් අපේ ගෙවල් වල පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕන. කඩෙන් ගේනවා නම් එහෙම අපි වියලිමිලිස් අනිවාර්යෙන් එක සැරයක් හරි හොදන්න. සෝදලා නැවත වරක් වියලා ගන්න. අලුත් අපි මින් අර පිට ස්තරේ පිට පොත්තේ තවරලා තියෙන දිලිනාශක හරි කුමිනාශක හරි තියෙනවා නම් ඒවා ඉවත් කරන්න පොඩ්ඩක් හරි අවස්ථාවක් ලැබෙනවා ඒක. හොඳයි. ඒකින්ද අපේ වියලිමිලිස් නිෂ්පාදනය අපේ ගොවි මහත්තුරු නැඹුරු වෙනවා නම් ඒක තමයි අත්‍තරම අපේ බලාපොරොත්තුව. ඔව් මම හිතන්නේ ඊටාම ප්‍රයෝජනවත් වන්නා වූ වැදගත් කරුණු කාරණා රාශියක් ඔබතුමා සඳහන් කළා මේ වියලිමිලිස් සකස් කිරීම ගබඩා කිරීම හා සම්බන්ධයෙන්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද අස්වැන්නට එකතුණු මහයිල උපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ශාකා අභිජන හා සම්බන්ධයෙන් ආචාර්ය කමල් කන්නන්ගර මහත්මයා බොහොම ස්තුතියි අද අස්වැන්නත් එක්ක එකතු වෙලා මේ වටිනා කියන තොරතුරු බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. බොහොමත් ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අපි අස්වැන්න අද කතා කරමින් ඉන්නේ රන් අස්වනු රැක ගැනීම හා සම්බන්ධයෙන්. අජිත් කුණසේකර මහත්මයා ඒත් එක මේ කාලවකවන තුළ වැඩි අවධානය යොමු වෙලා තියෙන අපේ රටේ මේ කාබනික වගාවන්ට නැත්නම් මේ රසායනික භාවිතය අවම කරලා ඉන්න පුළුවන් තරම් ඉවත් වෙලා කොහොමද භෝග වගාවන් සිදු කරගෙන යන්නේ කියලා. දැන් මෙතෙන්දී මහ කන්නේට සූදානම් වෙන අපේ ගොවි මහතුරු සඳහා රජයෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කාබනික වගාව සඳහා යොමු කරවන්නට. මොකක්ද දැන් මෙහි අලුත්ම තත්ත්වය අජිත් මහත්මයා? ඇත්තටම මහකන්නේදී විවගාව සිදු කරගෙන යාමේදී කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට ඒ සඳහා ගොවි ජනතාව උනන්දු කරවීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ගොවි ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහනක් බවට මේක පත් කරලා තියෙනවා. මේ පිළිබඳව දැන් දීපව්‍යාප්තව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හරහා ප්‍රචාරයක් ගොවි ජනතාව වෙත අරගෙන යමින් පවතින යුගයක් තමයි මේ අපි ගත කරන්නේ. ඒකෙදි අවධාරණය කරන කාරණය තමයි මහකන්නේදී වීවගාව සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය ගොවි ජනතාව විසින් තම තමන් නිපදවාගෙන ඒවා තමන්ගේ ක්ෂේත්‍රයේ යොදා ගැනීම සඳහා කටයුතු කරනවා නම් හෙක්ටයාරයක් සඳහා රුපියල් 12500ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ ආධාර ලබා දීම, ඒ වගේම ඒවා පරීක්ෂා කිරීම, නිවැරදිව මේ කටයුතු සිදු වෙනවද කියන එක අධීක්ෂණය කිරීම ප්‍රාදේශීය නිලධාරීන් විසින් කරනවා ඇති. මේ හෙක්ටයාරයක් සඳහා රුපියල් 12500ක මුදලක් ප්‍රතිලාභයක් ලබා දෙන්නේ මේ
ගොවි ජනතාව තම තමන්ට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය තමන්ගේ හෙක්ටයාරය තුළ හෙක්ටයාරක් නම් හෙක්ටයාරයක් ඒකට සමානුපාතිකව ඊට වඩා අඩු ප්‍රමාණයෙන් වගා කරන බොහෝ ගොවි ජනතාව ඉන්නවා. අක්කරයකින් කොටසක් වගා කරන ගොවි ජනතාව ඉන්නවා. අවම වශයෙන් කියනවා කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් 500ක්වත් නිෂ්පාදනය කරොත් හෙක්ටයාරයක් සඳහා මේ මුදල් ලබා දෙන කාරණේ. ඊට අමතරව වුන්ට ලබා දෙන ප්‍රතිලාභ තමයි මතුපිට පොහොර ලෙස වෙනදා වගේ රසායනික පොහොර යොදන්නට අවසර නැති නිසා ලබන කන්නේදී ද්‍රව නයිට්‍රජන් දියර පොහොර විදිහට ක්ෂේත්‍රයට ලබා දෙනවා. ඒ වගේම මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ගොවි ජනතාවට සුපුරුදු පරිදි ලබා දීම සඳහා කටයුතු කරනවා. ඊටත් අමතරව පසේ පාංශු පෝෂකත්වය දියුණු කිරීමේ බලාපොරොත්තුවෙන් සුද්ධ ජීවී සාම්පල ගොවි ජනතාවට ලබා දීමට ජාතික මට්ටමේ වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා. හොඳයි ඒ කරේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී අපි අද ප්‍රධාන අවධානය යොමු කරන්නේ මේ අතිරේක ආහාර භෝග නැත්නම් ක්ෂේත්‍ර භෝග හා සම්බන්ධයෙන් ඒවායේ අස්වැන්න කොහොමද රැකගන්නේ කියලා කතා කරන්නේ. අපිත් එක්ක දැන් එකතු වෙන අජිත් මහත්මයා මහයිලුපල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්ති කුමාරරත්න මහත්මිය. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමියට. අයිබෝන්. ඔබතුමියගෙන් දැනගන්නට කැමති සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියනි දැන් අපි කතා කළොත් මුං කව්පි උඳු මේ වගේ භෝග ක්ෂේත්‍ර භෝග යටතේ කුමන කාණ්ඩයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්ද? අපි දැන් එක මේ මුං කව්පි සෝයා වගේ දේවල් අපි රනිල භෝග හඳුන්වන්නේ. රනිල භෝග කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඔව් රනිල භෝග විදිහට අපිට මුං කව්පි උඳු මේ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. දැන් මේවායේ අස්වැන්න නෙලා ගන්න අවස්ථාව කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඒක ගොඩක් වෙලාවට භෝගෙන් භෝගෙට වෙනස් වෙනවා. ගොඩක් විශාල වශයෙන් නෙමෙයි සාමාන්‍ය වෙනස් වෙනවා. දැන් අපි මුං කව්පි ගත්තොත් එක විදිහේ අපිට අස්වැන්න නෙලන්න බෑ. ඒ අනිත් එක දැන් අපි ඔක්කොම භෝග ගත්තොත් හොඳට මේරුණාට පස්සේ තමයි අස්වැන්න නෙලන්න ඕනේ අපි. ඒ කියන්නේ දැන් අපි මුං ගත්තොත් මුං වල කරල් දැන් අපි වගාවේ 90ක් විතර කරල් කළු පාටට හැරුණාම තමයි අස්වැන්න නෙලන්න ඕනේ. ඒක අපි ගහෙන් ගහට කරල් කඩා ගන්න ඕනේ. කව්පි වලත් එහෙමයි. කව්පි වල දුඹුරු පාටට හැරෙන්න ඕනේ කරල් ටික. ඒතකොට තමයි අස්වැන්න නෙලා ගන්න ඕනේ. ඊළඟට උඳු ගත්තොත් උඳු වල මේ ගහේ සම්පූර්ණ ගහේ කරල් ටික කළු පාට වුණාම ගහ පිටින්ම අපිට ගහ කපලා වේදලා අස්වැන්න නෙලා ගන්න පුළුවන්. හොඳයි මේ විදිහට අපි අස්වැන්න නෙලා ගන්නවා. ඉන්න අනතුරුව අස්වැන්න සකස් කිරීමත් එක් භෝග යනුව වෙනස් වෙනවා. ඇති කොහොමද අස්වැන්න සකස් කිරීම සිදු කරන්නේ? දැන් අපි අස්වැන්න මම මෙතනදී වැදගත්ම දේ තමයි අපි අස්වැන්න නෙලාගන්නේ දැන් අස්වැන්න නෙලා ගන්නකොට අපිට වියලි කාලගුණ තත්ත්වයක් තියෙන්න ඕනේ විශේෂයෙන්ම මේ රනිල භෝගවල. ඒ දැන් අපි මෙතනදී මම චුට්ටක් කතා කරොත් අපි වගාව ස්ථාපිත කරනකොට වියලි කාලගුණ තත්ත්වයකදී අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ වගාව ස්ථාපිත කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ වයසත් එක්ක භෝගයේ වයසත් එක්ක දැන් ගොඩක් වෙලාවට මේ රනිල භෝග මාස 3 ඉක්මවන්නේ නැහැ. උපරිම යන්නේ මාස 3යි. මාස 2 මාස 3 අතර කාලෙදී අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන් ඒ වර්ගය අනුව. දැන් අපි මුං ගත්තොත් එහෙම මුං වල වර්ග වල ගොඩක් වෙලාවට මාස 2කින් විතර අස්වැන්න නෙලා ගන්න පුළුවන්. අපේ වර්ග තියෙන MI 6, MI MB 7, RE MI 5 කියලා වර්ග තියෙනවා. එතකොට MI MB 7, MI 6 වගේ ඒවා අපිට මාස 2කින් අස්වැන්න නෙලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් අපි මහකන්නේ වගා කරොත් එහෙම ගොඩක් වෙලාට ජනවාරි පෙබරවාරි මාර්ච් අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි වගාව ස්ථාපිත කරන්න ඕනේ. ඒතකොට වියලි මම දැන් මෙතනදී වැදගත්ම කියන්නේ වියලි කාලගුණ තත්ත්වයක් තමයි මේ අස්වැන්න නෙලා ගන්න වෙලාවේ තියෙන්න ඕනේ. දැන් උඳු ගත්තොත් එහෙම සාමාන්‍ය මාස 3ක් යනවා. ඒතකොට මේ මාස 3 අර මේ අපි වගා කරන වෙලාව මේ විදිහට මේ සකස් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම වියලි කාල තත්ත්වයක් තිබිය යුතුමයි අස්වැන්න. එහෙම නැති වුණොත් මේ රනිල භෝගවල වෙන්නේ අර චෙතමනේ පස්සේ තියෙන මල් කරල් හැදි දිගටම මේ ගහ පවතිනවා. එතකොට අපිට අර හොඳ විදිහට අස්වැන්න නෙලා ගන්න බැරි වෙනවා. ගහේ වර්ධනය සීමා කරගන්න නම් පස්සේ තියෙන චෙතමනේ සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මල් පිපිලා අපි කරල් පැහෙනකොට අපේ වතුර අපේ ජල සම්පාදනය යටතේ වගා කරනවා නම් ජල සම්පාදනය සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. නවත්තලා තමයි අපි නියම විදිහට අස්වැන්න නෙලා ගන්න ලෑස්ති වෙන්න ඕනේ. එතකොට දැන් අර මං කිව්වා වගේ 90ක් විතර කරල් කළු පාට වෙනවා නම් මුං වල කව්පි වල 90ක් විතර දුඹුරු පාටට හැරෙනවා නම් උඳු වල සම්පූර්ණ ගහේම කරල් ටික කළු පාට වෙනවා නම් අන්න ඒ අවස්ථාවේ අපි අස්වැන්න නෙලා ගන්නවා. අස්වැන්න නෙලාගෙන හොඳටම වියලා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි
බීජවලට ගන්නවා නම් අපේ තෙතමනේ ගොඩක් අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 7ක් 8ක් 9ක් විතර වෙන්න ඕනේ. සාමාන්‍ය අපි පරිභෝජනයට ගන්නවා නම් 12ක් විතර. අපි දන්නවා අර කටට දාලා හපනකොට තුක් ගාලා හැපෙනවා නම් අන්න ඒ වෙලාවේ ඒ අවස්ථාවේ පියලි තත්ත්වය ප්‍රමාණවත්. ඊට පස්සේ මේ දැන් අපි සුද්ධ කරගන්න අස්වැන්න නෙලා ගන්න විදිය එකිනෙක භූගෝලවලට වෙනස් වෙනවා. ඒ විදිහට තමයි අපි අස්වැන්න නෙලා ගන්න ඕනේ. ඔව් අස්වැන්න නෙලා ගැනීම සහ අස්වැන්න සකස් කිරීම පිළිබඳව ඔබතුමිය පැහැදිලි කරලා දුන්නා. ඔව් සකස් කිරීම පිළිබඳව තවදුරටත් කියන්න තියෙනවද? ඔව් අපි අස්වැන්න සකස් කරද්දී දැන් ගොඩක් වෙලාවට අපි දැන් ගොඩක් අපි මහා පරිමාණයෙන් වගා කරලා තියෙනවා නම් අපිට මේ මැෂින් පාවිච්චි කරලා අස්වැන්න නෙලා ගන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට උණ්ඩුවල. ඊට පස්සේ මුං වල නම් අපි අතින් අස්වැන්න කරල් පිටින් අස්වැන්න ගල අරගෙන ඊට පස්සේ අපිට අර මේ අස්වැන්න තාලන මැෂින් එකකින් ඒ කියන්නේ අපි අර ත්‍රෙෂර් කියලා කියන්නේ මේ ඒ වගේ මැෂින් එකක් පාවිච්චි කරලා අස්වැන්න මේ බීජ වෙන් කරගන්න පුළුවන්. අස්වැන්න සකස් මේ අස්වැන්න තාලන මැෂින් එකකට දාලා මුඳු නම් අපිට ගහ පිටින්ම මේ ත්‍රෙෂර් මේ සාමාන්‍යයෙන් අපිට කමතකට දාලා ට්‍රැක්ටර් එකකින් පාදලා අස්වැන්න ගන්නත් පුළුවන්. ඒ වගේ භෝගවල හොඳට වේලුණාට පස්සේ ට්‍රැක්ටර් එකකින් අස්වැන්න මේ පාගලා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බීජ සකස් කරගන්න එක පොළලා සාමාන්‍යයෙන් අතින් සකස් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. හොඳයි. දැන් ওই විදිහට අස්වැන්න සකස් කරගත්තට පස්සේ තවදුරටත් වැඩි කාලයක් පවත්වා ගන්නට නම් ගුණාත්මක භාවය ආරක්ෂා වෙන විදිහට නිවැරදිව ගබඩා කිරීමත් ඉතාම වැදගත් කාරණයක්. කොහොමද ඒ සිදු කරන්නේ? ඔව් අස්වැන්න ගබඩා කරගන්න එක නම් ඉතාමත්ම වැදගත් තමයි. අපි ඒකෙදි බීජවල වියලි තත්ත්වය හොඳට පවත්වා ගන්න ඕනේ. වියලි තත්ත්වය කියන්නේ බීජ හොඳටම වියල ගන්න ඕනේ. වියලලා තමයි අපි ගබඩා කරලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට අර කුණු රොඩු අයින් කරලා පොත්තු කෑලි ඒවම අයින් කරලා හොඳට සුද්ධ කරලා වේලලා අපිට ගබඩා කරලා තියා ගන්න පුළුවන්. අපි දැන් හැබැයි මේවා අනිල භෝගනේ අපි දැන් කෙලින්ම අපි පරිභෝජනය කරන නිසා මේවා මේ ක්‍රිමිනාශක ගහලා අපිට කල් තබා ගන්න බෑ. විශේෂයෙන්ම අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ කුල්ලන්ගේ හානිය. කුල්ලන්ගේ හානිය මේ භෝග ඔක්කොටම එනවා. ඒක නිසා දැන් අපි මාසයක් විතර තිබ්බහම සමහරට සම්පූර්ණ අස්වැන්නම විනාශ වෙන විදිහට කුල්ලන්ගේ හානිය එනවා. ඒක නිසා තමයි අපි හොඳටම වියලලා ගබඩා කරලා තියා ගන්න ඕනේ. පොඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියනවා නම් අපිට සැරෙන් සැරේට මේ අවුවට දාලා ගබඩා කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ අපි මේ ප්‍රසස්ත මට්ටමේ තියෙන ගබඩාවල වියලි තත්ත්වයෙන් ගබඩා කරලා තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ට්‍රිපල් ලේයර් බෑග් කියලා තියෙනවා මේ වායු රෝධක බෑග්. ඒ වගේ දාලා ගබඩා කරලා තියා ගන්න පුළුවන්. එහෙම තමයි වඩාත්ම හොඳ ක්‍රිමිනාශක පාවිච්චි කරලා ගබඩා කිරීම රාජ්‍ය භෝගවලට නිර්දේශ කරන්නේ නැහැ. හොඳයි මම හිතන්නේ මේ කරුණු බොහොම වැදගත් ඔබතුමී සඳහන් කරපු ඒ සියලු කරුණු කාරණාවන්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද අස්වැන්නට සම්බන්ධ වුණු මහයිලු උපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂි කර්මාධ්‍යක්ෂ ප්‍රියන්ති කුමාරරත්න මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමියට අපිත් සමගින් එක්වීම පිළිබඳව. අජිත් ගුණසේකර මහත්මයා දැන් මේ කාබනික පොහොර භාවිතයට රටේ වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙන කාල සීමාවක ඉදිරියේදී වගා කටයුතු සඳහා ඉදිරි මහ කන්නේදී මේ කාබනික පොහොර නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. කොහොමද මේ නිර්දේශයන් පිළිබඳව කතා ඇත්තටම අපි කාලාන්තරයක් තිස්සේ අඩුම වශයෙන් වසර 2-3කින් වගේ වෙනස් වෙන විදිහට රසායනික පොහොර නිර්දේශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විටින් විට ප්‍රකාශයට පත් කරනවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රධාන පෝෂක 3 යෙදිය යුතු ආකාරය පිළිබඳව ඒ කියන්නේ බිම් සකස් කිරීමේදී දාන්නේ කොපමණ ප්‍රමාණයක්ද ඊට පස්සේ මේ ඍජු පොහොර එහෙම නැත්නම් අමිශ්‍ර පොහොර විවිධ අනුපාතයන්ගෙන් විවිධ බර වලින් මිශ්‍ර කරලා මතු පිට පොහොර විදිහට සති 2 4 6 8 විදිහට දාන්නේ කොහොමද එහෙම නැත්නම් සති 3 6 විදිහට දාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒක ශ්‍රේෂ්ඨ සංස්ථාපනය කරන ආකාරය අනුව වෙනස් වෙනවා. ඊළඟට කෘෂි දේශගුණික කලාපය අනුව වෙනස් වෙනවා සහ ජල සම්පාදන ක්‍රමය අනුව වෙනස් වෙනවා. දැන් මේ ආකාරයටම දැන් රජය විසින් අනුගමනය කරන පිටරටින් ගෙන්වනු ලබන රසායනික පොහොර නිර්දේශය රසායනික පොහොර නවතාලීමේ වගේම පලිබෝධ නාශක නවතාලීමේ යටතේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිර්දේශයක් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා මාර්ගෝපදේශන පද්ධතියක් ඇත්තටම ගීතාන ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මේක පිළිබඳව විස්තරාත්මකව ගොවි ජනතාවට දැනට කියන්නට බැරි හේතුව තමයි මේක තව ශ්‍රේෂ්ඨ මට්ටමින් පර්යේෂණ සහ පර්යේෂණ ආයතනවල තහවුරුවක් ලෙසම
මෙන්න මේවා හරියනවා කියලා කියන්න ටිකක් අමාරුයි. එහෙම කියන්න යම් උපකල්පන වගේක් තියෙනවා. ඒ කියන්නේ මේ නිර්දේශයන් දාන්න නම් ඊට අමතරව අපි මේවා කරලා තියෙන්න ඕන කියන කාරණේ. ඒ නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පිදුරු දාන්න ඕන ප්‍රමාණය තීරණය කරලා තියෙනවා. ඒ වගේම කොළ අතු වගේ දේවල් දාන්න ඕන ප්‍රමාණය තීරණය කරලා තියෙනවා. මේ තීරණය කරලා තියෙන ඒවා සම්පූර්ණ වෙනවා කියලා අපි උපකල්පනය කරොත් මේ නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා යම් මාර්ගෝපදේශන බී වගාවට අතිරේක ආහාර භෝග බොහෝමයකට සහ එළවලු වගාවට පවා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි කාලානුරූපව යොදන්නේ කියලා. නමුත් පරිේශනාත්මක දත්ත මගින් 100%ක්ම මේක තාම තහවුරු කරලා නැහැ. යම්කිසි ආකාරයක උපකල්පන සහිත මාර්ගෝපදේශන මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරලා තියෙනවා. හොඳයි, එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි දැන් සම්බන්ධ කරගන්නවා අස්වැන්නට මහයිලුපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික හෙට්ටිආරච්චි මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි. සුබෝදෑසනක් අයිබෝන්. ඔව්, දැන් අපි මේ ක්ෂේත්‍ර භෝග පිළිබඳව කතා කරද්දී ලොකු ලුණු වලට වැඩි වැදගත්කමක් හිමි වෙනවනේ. රටේ වැඩි ඉල්ලුමක් තියෙන භෝගයක් ඒත් එක්කම ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් හිමි වෙලා තියෙනවා. ලොකු ලුණු වගාවේ අස්වැන්න නෙළන කාලය පැහැදිලි කරගත්තු විශේෂයෙන්ම ලංකාවේ වගා රටාවට අනුව අස්වැන්න කුමන කාලයේද නෙලා ගත යුතු වන්නේ කියලා. එහෙනම් ගත්තොත් මේ ලොකු ලුණු කියන වගාව සම්පූර්ණ උෂ්ණත්වය සහ ඉරේලිය උඩ පවතින භෝගයක්. ඒ දෙක බොහොම වැදගත් පරිසර සාධක දෙකක් වෙනවා. එතකොට අපිට අස්වැන්න නෙළන අවස්ථාවේදී වියලි කාල ගුණයක් පැවතීම තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. ඒක හන්දා අපි මේ අගෝස්තු විතර වෙනකොට සැප්තැම්බර් වැස්සට ඉස්සලා අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙන විදිහට වගාව ස්ථාපනය කරලා තියෙනවා නම් ඒක තමයි වැදගත්ම වෙන්නේ. එහෙම කරන්න නම් අපි මාර්තු විතර තමයි දාලා අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ හිටව ගත්තොත් මේ මාස 3 කාලය ඇතුළත මේ භෝගය හොඳට වර්ධනය වෙලා හොඳ පරිණත වෙච්ච භෝගයක් විදිහට අගෝස්තු වල විතර අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙනවා. ඔව්, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි, දැන් මේ විදිහට ලොකු ලුණු වගාවේ අස්වැන්න නෙළන අවස්ථාව අපි කොහොමද හඳුනාගන්නේ බාහිර ස්වරූපය අනුව? ඔව්, ඒක ගහේ ස්වභාවය බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිණත වෙච්ච භෝගයක්. එහෙම නැත්නම් මෝරපු ගහක් කියලා ගත්තොත් ඒක පොළොව මට්ටමින් කඩ කඩාගෙන වැටෙන එක තමයි ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. එතකොට වගාවේ සාමාන්‍යයෙන් අපි ඒකාකාරී වේක වෙන්නේ නැහැ. මොකද ලුණු කියන්නේ පරපරාගණීය වෙන භෝගයක්. එතකොට දැන් ගොවි මාතෘ වගා ශේෂ්ත්‍ර ගත්තාම ආසන්න වගා ශේෂ්ත්‍රවල එක එක ප්‍රභේද වගා කරන ඉන්දියාවෙන් ගෙන ප්‍රභේද ඒ වගේ. ඒක හන්ද මේවල වෙනස්කම් තියෙනවා. එතනම හොඳ වගාවක් ඉස්සරහට කරගෙන යන්න නම් ගොවි මාතෘ සිද්ධ වෙනවා. වේලකින් හොඳ කඩාගෙන වැටෙන ගස් වෙනම වෙන් කරලා තියාගෙන ඒකින් වගාව ගෙනියන්න. ඒකවල ප්‍රධාන වශයෙන් ගහ මොරලා කියලා තීරුම් ගන්න පුළුවන් දෙ තමයි කොළපාට තියෙන කඳ කරුලින් කඩාගෙන වැටෙනවා මාස 3කින් 3මාරකින් පස්සේ. ඉතින් ඒ වෙලාවේදී අස්වැන්න නෙලා ගන්න ඉස්සෙල්ලා මේ ගස් හොඳටම වේලෙලා තියෙන එක තමයි ශේෂ්ත්‍රදී කරන්න ඕනේ. එහෙම කරලා තමයි අස්වැන්න ගන්න වෙන්නේ. ඔව්, දැන් මේ විදිහට නෙලාගත්ත අස්වැන්න කල් තබා ගත යුත්තේ කුමන ආකාරයෙන්ද? ඔව්, අස්වැන්න කල් තබා ගන්න එක කියන්නේ ප්‍රදර්ශන බලපාන්නේ නෙලා ගන්න අවස්ථාව. අපි ගත්තොත් මේ අපේ රුණු ලංකාවේ මොනවාසියට අපි නිෂ්පාදනය කරන්නේ හැටක්ම අපි මේ ආනයනය කරනවා. ඉතින් මේකෙන් අපි මේ නෙලා ගන්න 40ක අස්වැන්නන් නුත් 15-20ක් අතර ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. මෙතනදී වෙන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ මෝරපු නැති ගස් මිලත් එක සාමාන්‍යයෙන් එනකොට කියන්නේ කළා මහතුරු පිළිවෙලට දානවා. ඒ වගේ වෙලාවට ඒවා හොඳටම මෝරලා නැති නිසා ඒවල කල් තබා ගැනීම හැකියාව අඩු වෙලා යනවා. ඉතින් ඒක හන්ද අස්වැන්න නිරන අවස්ථාවේ මම ඉස්සලා කිව්වා වගේම ගස් හොඳටම වේලෙන්න දීලා කොළපාට ගතිය ගස් වලින් නැති වෙනකන් ඉඳලා ගන්න එක තමයි වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙම ගත්තාම ලුණු ගෙඩිය වටේ තියෙන පොතු වල තියෙන ඉටි කට්ටු ගොඩක් හොඳට එනවා. ඒකෝට පිළිසෙන ගෙඩිය අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගබඩාවට තියාගත්තොත් මාස 4-5ක් කාලයක් වුණත් තියාගන්න පුළුවන්. බර අඩු වීම ඉතාම අඩුයි. හැබැයි අපරිණිත ඒවා නෙලා ගත්තොත් එහෙම බර අඩු වීම කියන දෙක බොහොම ඉක්මනින් වෙනවා. ඒ කියන්නේ 10%ක් 20ක් අතර ප්‍රමාණයක් මාසෙකින් විතරම බර අඩු වීම වෙන්න පුළුවන්. ඒ වගේම නරක වීම ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඔව්, මේ සඳහා විශේෂයෙන් සකස් කරපු ගබඩා තියෙනවද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි ලොකු ලුණු ගබඩා කර තබා ගැනීම සඳහා? ඔව්, සාමාන්‍යයෙන් අපි ලොකු ලුණු ගබඩා කරන ගබඩාවක් ගත්තාම දැන් ලංකාවේ දැන් පිටරටවල් වල නම් විදුලි බලය පාවිච්චි කරලා
යම් කිසි අඩු උෂ්ණත්වයක ගබඩා කිරීම හැකියාව දෙන ගබඩා තියෙනවා. නමුත් අපිට එහෙම ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හේතුව හරියට අපි අස්වැන්න නෙලාගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපි ගබඩා කරන එකේ සාමාන්‍ය පරිසරික තත්ත්වයටදී අපිට ගබඩා කරන්න පුළුවන්. හැබැයි ගබඩා කරන ගබඩාවේ ප්‍රධාන සාධක හතරක් වෙන අපිට පිළිමක් වෙනවා. එකක් තමයි මේ ගබඩාවට හොඳට වාතාශ්‍රය එන්න යන්න තියෙන්න ඕනේ. හොඳට වාතාශ්‍රය පිට වෙන්න පුළුවන්කම, ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ගබඩාව අඳුරු නොවෙන්න ඕනේ. අඳුරු නොත් එම පැලවීම හැකියාව වැඩි වෙනවා. ඒතර වාතාශ්‍රය උනත් එහාට මෙහාට යන එක නැවතිලා තිබුණොත් එතනදිත් පැලවීම හැකියාව වැඩි වෙනවා ගෙඩි වලට ගබඩාවේ. ඒ වගේම තමයි උෂ්ණත්වය. ප්‍රධාන වශයෙන් මේක බලපානවා. ඒකට වැඩි උෂ්ණත්වයක් තියෙනත් බෑ, අඩුම උෂ්ණත්වයක් තියෙන්න බෑ. සාමාන්‍ය පරිසර තත්ත්වයකදී තියෙන උෂ්ණත්වය වඩා හොඳයි. ඊළඟ කාරණාව තමයි ගබඩාවේ ගබඩා කරන්න පාවිච්චි කරන ගෙඩි තුවාල වෙලා එහෙම නැත්නම් හානි වෙලා නොති වෙන්න ඕනේ. ඒ මොනවා හානි වෙච්ච ගෙඩි තිබුණොත් ඒ වයින් අනිත් පැලවීම හැකියාව වැඩි කරනවා. එතලින් මේ නිකුත් කිරීම වගේ. අන්න ඒ වගේ කාරණා ටිකක් තියෙනවා. ඒකට අමතරව ප්‍රශාසන අමාත්‍යාංශය යට තියෙනවා ප්‍රශාසන හිතන වේවරු. ඒගොල්ලෝ විදුලි බලයක් පාවිච්චි කරලා මේ ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒකදී අපි පාලනය කරනවා වාතාශ්‍රය, ඒ කියන්නේ තෙතමනීය වාතයේ පවතින, ඒ වගේම උෂ්ණත්වය. ඒ දෙකම පාලනය කරනවා. නමුත් ඉතින් ඒ වගේ ගබඩාවක් අපිට විශේෂයෙන් ඕන වෙන්නේ මල් වගාව කරන්න ගෙඩි ගබඩා කරලා දිග කාලයක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ යලේදී වගා කරන ජීවලින් ගන්නීම මහතල්ලි තමයි පාවිච්චි කරන්නේ. ඒ ඒස්තාවකට තමයි ඒ වගේ ගබඩාවක උඩා වෙන්නේ. නමුත් මට මේ තියාගන්න වැඩි කාලයක් නොතියාගන්න සාමාන්‍ය තරල ගබඩාවක් ඉදි කරගන්න. ඔව් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික හෙටිආරච්චි මහත්මයා මේ ඇතැම් අවස්ථාවල අපි දකිනවා මේ වෙළඳපොලෙන් අපි මිලදී ගන්න ලොකු ලුණු හොඳින් වියලණය නොකළ එහෙම නැත්නම් අමු තත්වයේ තියෙනවා. ඒත් එකම ප්‍රමාණයෙන් කුඩා ඒතරම් පැසිලා නැති. ඇයි මේ වගේ ඒවා මේ වෙළඳපොලට එන්න මොකද්ද බලපාන හේතුව? නම් ඇත්තටම බලපාන්නේ මිල. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම විශාල වගේ පැතුල ලොකු මොකක් බිම් ගන්න වෙළඳ මහත්මයාගේ ශේෂ්ඨ වලටම යනවා. ගිහිල්ලා ඒ වෙලාවේ හොඳට පවතින මිලකට දෙන්න තියෙනවා නම් ඒගොල්ලෝ කිව්ව ගමන් සමහර වෙලාවට ගොවි මාත්‍රු කරන්නේ අර මෝරපු නැති අපරිණිත ගස් පවා ගලවලා මේ ඒගොල්ලන්ට දීලා ගන්නවා. ඉතින් ඒකට වෙන්නේ අත්‍ය තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳ ලුණු ගෙඩියක් ගත්තොත් ලුණු ගෙඩියේ උඩ මුදුන ඒ කියන්නේ ගහෙන් ලුණු ගෙඩිය වෙන් වෙන තැන හොඳටම වේලිලා ඇකිලිලා සාමාන්‍යයෙන් එතන සිතුරක් තියෙන විදිහක් නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අනිත් එක තමයි හොඳට මේ මෝරපු ලුණු ගෙඩියක් ගත්තාම දිලිසෙන ගතිය වැඩි. මේ අර තෙත ගතියක් හිටින්නේ නැහැ. ඉතින් අර ගොඩක් වෙලාට ඔබතුමිය කියපු දේ අනුව අපේ වෙළඳපොලේ ඔය ප්‍රශ්නේ ඉන්න හේතුව එන්නේ ප්‍රධාන වශයෙන්ම අපරිණිත එහෙම නැත්නම් මෝරපු නැති බල්බ වෙළඳපොලට නිකුත් කිරීම. හොඳයි මම හිතන්නේ ඔබතුමා ඒ කියු කාරණා මේ විතාම් ප්‍රයෝජනවත් අපිට ලැබිච්ච කාල වේලාවත් එක්ක බොහොම ස්තුතිවන්ත වෙනවා මහයිලු පල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික හෙටිආරච්චි මහත්මයා ද අසන්නත් එක්ක එකතු වෙලා ලොකු ලුණු හා සම්බන්ධයෙන් මේ වැදගත් කරුණු කාරණා අපිට පහදා දුන්නට බොහොම ස්තුතියි ඔබතුමන්ට. නේ අජිත් මහත්මයා දැන් මේ අපි අසන්න මේ විදිහට කඳුරට සෙවෙන් ශ්‍රවණය කරනවා තවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ වැඩසටහන් රාශියක් තියෙනවා මේ දේවල් අපේ අසන්නන් අතරට ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ ගැනත් කෙටියෙන් කතා කරමු. ඔව් ඇත්තටම මේ කඳුරට ගුවන්විදුලි සේවාව ප්‍රාදේශීය නාලිකාවක් ජාතික ගුවන්විදුලිය මගේ යටතේ ක්‍රියාත්මක වන. ඉතින් දැන් අපි මේකේ කරන සමහර වැඩසටහන් අපි ලංකාවේ හැමෝටම එකවර අහන්නට බැරි වෙන්නට පුළුවන් සාමාන්‍ය ගුවන්විදුලි යන්ත්‍රයකින් අහනකොට. මේ නිසා අපිට මේ දැනුම යලි යලිත් අහලා Tamanට පරිශීලනය කරගැනීමේ පහසුව සඳහා ගුවන්විදුලි ගොවි සේවාව යටතේ ක්‍රියාත්මක වන කෘෂි රේඩියෝ වෙබ් අඩවියේ මෙම අස්වැන්න වැඩසටහන් සංචිතයක් ලෙස පවත්වාගෙන යනවා. එතකොට ඒ දිනයට අනුව Tamanට අවශ්‍ය වැඩසටහන තෝරාගෙන ඒක ශ්‍රවණය කිරීමේ හැකියාව යලිත් අපේ මේ තොරතුරු අවශ්‍ය දැනුම අවශ්‍ය වෙන අයට උදා කරගන්නට පුළුවන්. ඒකදී Tamanට ඉතාමත් පහසුවෙන් තමන්ගේ තියෙන ස්මාර්ට් දුරකථනයේ එහෙම නැත්නම් පරිගණකයෙන් උනත් මේක කරන්න පුළුවන් මේ YouTube තෝරාගෙන මේ YouTube කියන සමාජ මාධ්‍ය තෝරාගෙන
කෘෂි රේඩියෝ කියලා ඉංග්‍රීසියෙන් කෘෂි රේඩියෝ කියලා සර්ච් කරපුවාම මේ අස්වැන්න වැඩසටහන් කලින් ප්‍රචාරය කළ අස්වැන්න වැඩසටහන් ඊට දවසක් පහු වෙනකොටම Tamanට යලිත් වතාවක් අහන්නට පහසුකම් තියෙනවා. අස්වැන්න විතරක් නෙවෙයි ගුවන්විදුලි ගොවි සේවාවේ කරන බොහෝ වැඩසටහන් අපි අපේ අන්තර්ජාල සජීවී ගුවන්විදුලිය සහිත කෘෂි රේඩියෝ වෙබ් අඩවියේ සංචිතයක් ලෙස පවත්වාගෙන යනවා. ඕජත් මම මෙතම කෙටි වෙලාවක අපිට ඉතුරුලා තියෙන කතා කරන්න අස්වැන්නේද දැන් අපිත් එක්ක එකතු වෙනවා මහයිලු උපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ ඉන්දික විජේවර්ධන මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබ උදෑසනක්. ඔව් ඉන්දික විජේවර්ධන මහත්මයා දැන් මේ අතිරේක ආහාර භෝග පිළිබඳ කතා කරද්දී ආහාර කාණ්ඩ පිළිබඳ කතා කරද්දී බඩයිරිඟු කුරක්කන් මේ භෝගයත් වෙන කාණ්ඩය විශේෂයෙන් හඳුනාගත යුතුයි. විශේෂයෙන් අපි බඩයිරිඟු වලට මූලිකත්වය දීලා කතා කරමු මේ ඉතුරුලා තියෙන කෙටි කාලයත් එක්ක. ඇත්තටම රළු ධාන්‍ය අංශය මගින් අපි පරීක්ෂණ කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ වැඩිපුර වගා කරන බඩිරිඟු සහ කුරක්කන් සම්බන්ධව මම යලකන්නේ මේ යලකන්නේදී කොහොමද වගා කරලා තියෙන ගැන පොඩ්ඩක් කතා කරලිමට බලාපොරොත්තු වෙනවා. යලකන්නේ අපි පුරවකථනය කරලා තියෙන වගාව අපසරිය බඩිරිඟු වගාව අපසරිය 9202ක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා එකකින් අත්වන්න මෙට්‍රික් ටන් 34886ක් විදිහට ඒ වගේම කුරක්කම් ගා කරලා තියෙනවා හෙක්ටාර 1370ක් පමණ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටන් 1680ක් විතර. ඔය භෝග දෙක තමයි අපි මේ රළු ධාන්‍ය අංශයෙන් ඊට වඩා භෝග තිබුණත් වැඩිපුරම ලංකාවේ වගාව අපසිරත් එක්ක ගොවියන් අතර ප්‍රචලිතලා තියෙන භෝග දෙක තමයි. ඔව් මේ භෝගවල කොහොමද අස්වැන්න නෙලන අවස්ථාව අපි තීරණය කරන්නේ? අතරම බඩිරිඟු වල දැන් බඩිරිඟු වල තියෙන බොහෝ ප්‍රභේද අපි කිරිකරල වලට අස්වැන්න නෙලීම සහ බීජ සඳහා අස්වැන්න නෙලීම ආකාර දෙකකට කතා කරනවා. අපි ඉස්සෙල්ලා කතා කරොත් බීජ සඳහා අස්වැන්න නෙලීම. මොකද මේ කන්නේදී කිරිකරල සඳහා වෙළඳ පොළට යන ප්‍රමාණය අඩු වෙයි කියලා අපි හිතනවා. මොකද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක මේ පාරිභෝගිකයින් එහෙම නැත්නම් සංචාරකයන් දේශීය සංචාරකයන් ගමන් කිරීම අඩු වෙලා තියෙනවා. ඒතකොට මේ තැන් වලින් ආහාරට ගැනීම අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පාර වැඩි වගාව උපසිත වැඩි ප්‍රමාණයක් බීජ සඳහා නිෂ්පාදනය කරයි කියලා. එතෙන්දී අපි අස්වැන්නු නෙළන අවස්ථාව හඳුනා ගැනීම සඳහා අපිට පාවිච්චි කරනවා වගා කිරීමේ දිනේ අපිට පැහැදිලිව සටහන් කරගත්තොත් ගොඩාක් ප්‍රභේද දේශීය කාලගුණ තත්ත්වයත් එක්ක දින 100ත් 110ත් අතරදී අපිට බීජ සඳහා අස්වැන්න නෙළීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් අස්වැන්න කියන්නේ කරල් වීරුණාට පස්සේ ගිහිලා කරල් විවෘත කරලා බීජයක් අරගෙන බීජයේ කරලට සවිවන ස්ථානයේ බැලුවොත් එතන කළු පැල්ලමක් තියෙනවා නම් ඒක තමයි සුදුසුම අවස්ථාව අස්වැන්න නෙළීම සඳහා. ඊට අමතරව අපේ මිනිස්සු අතර තියෙන ක්‍රමයක් තියෙනවා. බීජයේ දත් අතරට තියලා හපපුවාම පෙතගතිය නැතුව ටක්කේ මෙතන එකවරම කැඩිලා වෙන් වෙනවා නම් ඒක තමයි තාම සුසු අවස්ථාව අස්වැන්න නෙළීම සඳහා බඩිරිඟු බීජ සඳහා. කිරිකරල් සඳහා අස්වැන්න නෙළනවා නම් අපි දින 70ත් 75ත් අතර වර්ගණු වෙනස් වෙනවා. 72 වගේ අවස්ථාව තමයි ඉතාම සුසු අවස්ථාව කිරිකරල් සඳහා අස්වැන්න නෙළු දැනට ලංකාවේ වගා කරන ප්‍රභේදات එක බලද්දී. ඔව් බඩිරිඟු සහ කුරක්කන් වල වියලීම සිදු කරන ආකාරයත් එක්කම අස්වැන්න සැකසීම කොහොමද නිවැරදි ආකාරයෙන් සිදු කළ යුත්තේ කියලා අපි පැහැදිලි කරගත්තොත් ඇත්තටම මම බඩිරිඟු ගැන ඉස්සෙල්ලා කතා කරන්නේ කුරක්කන් ගැන පස්සේ කතා කරන්න. බඩිරිඟු වල දැන් අපි මම කිව්වා ඉතාම වැදගත් අස්වැන්න නෙළු අවස්ථාව හඳුනා ගැනීම. මොකද අපිට දැන් බීජ ගබඩා කිරීම සඳහා රසායන ද්‍රව්‍යයක් නැති නිසා ඒක ඒ අවස්ථාවේ ඉඳලා ගබඩා කිරීමේ සුදුසු ගබඩා කිරීමේ පිළිවෙත් අපි පාවිච්චි කරන්න ඕනේ. කෙටි කාලයක් හෝ ගබඩා කිරීම නිසා ඒ නිසි පරිණත වූ අවස්ථාවට පත් වුණාට පස්සේ අපිට අස්වැන්න නෙළලා අපිට පුළුවන් ඇත්තටම ශේෂ්ඨයේ තුලදී කුරුල්ලන්ගේ හානියට ලක් වූ සහ ලෙඩ රෝග හිච්ච කරල් තියෙනවා දිලීර තියෙනවා කියලා අපිට ඒවා ඉස්සරෝම අපිට වෙන් කරන්න වෙනවා. වෙන් කරලා ඒ අවස්ථාවේදී අපි පුළුවන් තරම් පිළිසිදු කරන්න අවශ්‍ය නිසා අපි ඒක වෙන් කරලා වෙලා අනිත් කරල් අපිට පුළුවන් දින දෙකක් පමණ පොළපුව ගලවන්න නැතුව මද අවුවේ වේලාගෙන පසුව පොළපුව ගලවලා නැවතත් අර හානි වූ කරල් වෙන් කරලා අපිට පුළුවන් දින 7ක් පමණ තද අවුවේ වේලාගෙන එතමනේ 15ත් 14ත් 15ත් අතර අවස්ථාවට පත් වුණාට පස්සේ පුළුවන් අපිට බීජ ගලවන්න. මොකද ඒ අවස්ථාවට පත් වෙනකන් ඉන්න කියන්නේ බීජ ගැලවීමේදී පවා බීජ වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ හානි නිසා දිලීර වලට පුළුවන් ඉතාම පහසුවෙන් බීජ හානි නිසා බීජ වල පිපිරීම වෙනත් තුවාල වීම නිසා පුළුවන් දිලීර වලට ඉතාම ඉක්මනින්
බීජ වලට හානි කරන්නේ. ඒක නිසා අස්වනු සකස් කිරීම නැත්නම් බීජ වෙන් කිරීමේදී සුදුසු තෙතමන පරාසයක පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මම කිව්ව අර කුරුළු හානි සිදු වූ සහ ලෙඩ රෝග වලට පාත්‍ර කරල් වෙනම අපිට සකස් කරන්න පුළුවන්. අරකට කවලන් නොකර සකස් කරන්න පුළුවන් ඉතාම වැදගත්. අර හොඳට තියෙන කරල් වලටත් අර ලෙඩ රෝග බෝවීම වැළැක්වීම සඳහා. ඊට අමතරව අපිට පුළුවන් ගබඩා කිරීමේදී දැන් අපිට රසායන ද්‍රව්‍ය නැති නිසා කෙටි කාලීනව ගබඩා කිරීමක් විදිහට අපිට කොහොම කොළ වගේ දේවල් පාවිච්චි කරලා ගුල්ලන්ගේ හානිය කෙටි කාලයකට මඟ හරවා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව කුරක්කන් අස්වැන්න නෙලීමේදී අපි කියන කුරක්කන් කරල පුරාවටම රන්වන් දුඹුරු පහයට ආවට පස්සේ අපිට අස්වැන්න නෙලා ගන්න. හැබැයි අපිට තියෙන කුරක්කන් වර්ග බොහෝ ඒවා අඩුම ගානේ දෙපාරක්වත් අස්වැන්න නෙලීමට සිද්ධ වෙනවා ශේෂයෙන්. අපි කපා ගත්තට පස්සේ ඉතාම වැදගත් දේ තමයි ඉතාම පිරිසිදුවට බීජ සකස් කිරීම. අඩුම ගානේ තාපෝලින් එකක් හෝ තාපෝලින් වගේ ටෙන්ට් එකක් වගේවත් පාවිච්චි කරන්න පුළුවන් හොඳයි. මොකද අපේ ලංකාවේ නිෂ්පාදනය කරන කුරක්කන් වල මේක තමයි විශේෂම පන්නේ කුරක්කන් වල ඉතාම අධිකව වැලි තියෙනවා. ඒක නිසා අපේ කුරක්කන් වල වෙළඳපොළ වටිනාකම කුරක්කන් වල ටිකක් අඩු වෙලා තියෙනවා පිටටින් කියන වලට සංසන්දනය කරද්දී. ඒක නිසා ඉතාම වැදගත් අස්වැන්න සකස් කිරීමේදී ගොවි සැලකිලිමත් වෙන්න ඕනේ. නිකම් බිමට කිසිම ආවරණයක් නොමැතිව බිමට දාලා අස්වැන්න සකස් කිරීමෙන් වැළකීලා අස්වැන්න සකස් කරන මම හිතන්නේ අපි යන්ත්‍රයක් හඳුන්වා දීලා තිනවා FMRC ආයතනයේ ගොවිපළ යාන්ත්‍රික පරීක්ෂණ මධ්‍යස්ථානයෙන්. ඊට අමතරව ගොවියන්ට පුළුවන් සාමාන්‍ය ක්‍රමයට වුන් අර ට්‍රැක්ටරයක් භාවිතා කරලත් පුළුවන් සරු සකස් කරගන්න. හැබැයි ඉතාම වැදගත් වෙන්නේ පිරිසිදුවට ගල් වැලි මිශ්‍ර නොවන ලෙස සකස් කර ගැනීම. හොඳයි මම හිතන්නේ මේ ප්‍රමාණවත් ඔබතුමා කිව්ව කාරණාවන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිත් සමගින් සම්බන්ධ වුණු මහයිලු පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ ඉන්දික විජේවර්ධන මහත්මයා අස්වැන්නත් සමගින් එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබතුමාන්ට. බොහොම ස්තුතියි. එහෙමනම් අපි හදත් අස්වැන්නෙන් සමුගන්නට සූදානම් වැඩසටහන හදත් සම්බන්ධීකරණය කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. අස්වැන්න ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක. අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා. අපි හමු වෙමු ලබන සතියේ අස්වැන්නෙන් ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.